समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पठवि समो विरुज्यति इंद्रकीलोपमो तादि सुब्बतो रहदोपि अपेत कद्मो संसारा न भवन्ति तादिनोति लक्ष्य लोवसी संपूजनीय गौतम महासंघरत्नें समाव अवसर लැබීවා බවුන් පැලැස්ස මේ උතුම් පුණ්‍ය භූමියේ නිර්මාතෘවර විචිත්‍ර ධර්ම කතික ගෞරවනීය අපේ වල්පොළ ගෝතම මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන කොට පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාසී ලක්වැසි ලෝවැසි සද්ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික අපේ පින්නතුනි පින්ති අද බක් පුරපසළොස්වක් පොහොය දවස නෙතෙෆෙම් නාලිකාව ජාතිය නාලිකාව සෑම පුරපසළොස්වක් පොහොය දවසකම වගේ අදත් මේ කාර්යය සජීවීව සිද්ධ කරනවා ශ්වේත පූජා වැඩසටහන. එහි සවස් කාලයේ කෙරෙන ධර්මානුශාසනාවට සවන් දෙන්නටයි දැන් ඔබ හැම දිනම සූදානම් වෙන්නේ. පින්වත්නි ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා ධම්මෝසද්ධ සමන්නත්ති එවං පිවත බික්ඛවෝ කියලා. මහණෙනි ධර්මයේ හා සමාන බෙහෙතක් නැත එය පානය කරන්න. එතකොට අපි ජීවිතවලට බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්මයේ කොච්චරද 84000 ධර්මස්කන්ධය අපේ ජීවිතවලට මොකද්ද ඖෂධයක් බෙහෙතක්. අද මේ බක් පුරපසළොස්වක් පොහොය දවසේ ජාතිය නාලිකාව වුණ net fm නාලිකාව මේ ලෝටම බෙදා දෙන්නේ මොනවද?
සද්ධර්මයේ නැමැති ඖෂධය. බවුන් පැලැස්සේ අපිට මේ බෙදා දෙන්නේ කුමක්ද? සද්ධර්මයේ නැමැති ඖෂධය. කට අපේ ගෞතම හාමුදුරුවෝ අවවාද අනුශාසනා කරමින් මේ කටයුතු ඉතාම ලස්සනට සංවිධානය කරලා තිබෙනවා. ඒ උතුම් කාරණාවත් මේ වෙලාවේදී අපි සිහිපත් කරනවා. ඉතින් ධර්ම ශ්‍රවණය කරන අපේ පින්නතුන් සමහර වෙලාවට නිවසේ වෙන්න පුළුවන්, සමහර වෙලාවට ධර්ම ශාලාවක වෙන්න පුළුවන්. කොතනක හිටියත් යෝනිසෝ මනසිකාරයෙන් ධර්මය ශ්‍රවණය කරන්න. ඒ කියන්නේ මොකද යෝනිසෝ මනසිකාරය කියන්නේ? බණ අහන ගමන් නුවණින් මෙනෙහි කරන්නට ඕන. නුවණින් මෙනෙහි කර කර තමයි බණ අහන්නේ. දැන් අපි ඒකට තනි වචනයක් කියමු. මොකක්ද? මොකක්ද දැන් ඔය විස්තර කියපු තනි වචනේ මොකක්ද? සිහියෙන් කටයුතු කරන්න. මොකච්චර අපූර්වද කියලා මේ ධර්මය. ඒ නිසා අපි මේ ධර්මයේ නිවැරදිව අපේ ජීවිතයට එකතු කරගන්න මේ පුංචි කාලය, මහා ගොඩක් අපිට කාලය නැහැ. මගේ සූත්‍රයත් ගොඩාක් දිග සූත්‍රයක්. ඒ සූත්‍රයේ මූලික වුණාට මා මාතෘකා කළේ ගාථා රත්නයක්. මේ සූත්‍ර ධර්මයේ සඳහන් කරන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතේ. ඒ සූත්‍රයේ නම තමයි සාරිපුත්ත සීහනාද සූත්‍රය. හැබැයි මාද මාතෘකා කළේ ඔබට ඒකම කියලා දෙන්න. කොහෙන්ද? සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ පොත් 15ක් තියෙනවානේ. ධම්මපද පාළියේ අරහන්ත වර්ගයේන ගාථාවක් තමයි දැන් ඔබට මාතෘකා කළේ මේ ධර්ම දේශනාව සිද්ධ කරා. ඉතින් මේවා නිවැරදිව අහගන්න, දැනගන්න, ජීවිතේට ගලප ගන්න. මේකේ තියෙන පින්වතුන් සියලුම කරුණු බලපුවාම ලෝකෝත්තර ධර්ම කරුණු. පැහැදිලිද? ඒ කියන්නේ කොහාටද? නිවනට පාදක වන කරුණ. ඒවනේ ලෝකෝත්තර ධර්ම කරුණු කියන්නේ. නිවනට පාදක වන ධර්ම කරුණු වලට කියන්නේ ලෝකෝත්තර ධර්ම කරුණු. එතකොට මේ ලෝකයට අපිට බලපාන කරුණු වලට කියන්නේ ලෞකික කරුණු. දැන් එතකොට බණහන ඔබට මේක ටිකක් ගලප ගන්නත් එපාය. ඒ නිසා මම දෙකම කියනවා. ලෞකික කරුණු එක ලෝකෝත්තර කරුණු වලට මේක ගලප ගන්න විදියක් කියනවා. දේශනා කරනවා. ඉතින් ඒක බුද්ධ වචන නිසා මගේ වචන නෙමෙයි. කලබල නොවි ඒ ටික ජීවිතේට ගොනු කරගන්න උත්සාහ කරන්න. සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපිට ලැබෙන ප්‍රබල විපාකයක් තියෙනවා. මොකක්ද? සද්ධර්ම ශ්‍රවණය කරන අය සතර අපායට වැටෙන්නේ නැහැ. කොහොමද? මුලින් මම වචන කියලා ඇතිනේ. මොකක්ද? බණහන්න ඕන සිහියේ යෝනිසෝ මනසිකාර චතුසු අපායේසු අපත්තං. හතර අපායට වැටෙන්නේ නැහැ. කවුද? සද්ධර්මයේ ශ්‍රවණය කරන අය. එතකොට ශ්‍රවණය කරලා විතරක්ද බෑ. තව තියෙනවා කරුණු දෙකක්. මොනවද? ධාරණය ඊළඟ කාරණාව, ඊළඟට හැසිරීම ඊළඟ. තමුනේ මේ වචන තුනක් කිව්වද? මේක අහලා තියෙනවනේ. මොනවද? සුනාත, ධාරේත,
චරාත්. මේක තමයි දහම් මග. මේ පිළිවෙලට ගියොත් තමයි මේව තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් තේරුම් ගන්න අපහසු වෙනවා. දැන් අපි ධර්ම කාරණාවලට යමු අවස්ථාව උචිතව ඒ කරුණු ටික ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. එක දවසක් ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරම් මහ විහාරයේ සදහම් මණ්ඩපේ වැඩ ඉන්න මොහොතක හැබැයි සේරම වැඩ හිටියේ කවුද? මහරහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා. පැහැදිලි. එතකොට එතන වෙන කවුරුවක්වත් නැහැ. හාමුදුරුවෝ තමයි මේ ධම්සභා මණ්ඩපේ වැඩ හිටියේ. ඉතින් ඔය අතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පවත්වලා අවසන් වුණාම සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසක් බණහන් ඇවිල්ලා හිට විශාල පිරිසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ට වන්දනා කළා. වන්දනා කරලා උන්වහන්සේගෙන් අවසරයක් ඉල්ලුවා. මොකද්ද? ස්වාමීනි මම මෙච්චර දවස් සවැත් නුවර වස්වාසය කරලා හිටියා. ඔබ වහන්සේ අවසර දෙනවා නම් මේවා තමයි ඉගෙන ගන්න ඕන දේවල්. කවුද මේ? ධර්ම සේනාධිපති ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ අග්‍රස් ශ්‍රාවක. දැන් උන්වහන්සේ තමයි අහන්නේ මොකද? ඔබ වහන්සේ මට අවසර දෙනවා නම් මම කැමති තවත් ගම් නියංගම් වල ධර්ම ප්‍රචාර කටයුතු වල බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කරුණු දන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අවසර දෙනවා. හොඳයි සාරිපුත්ත. දැන් මේ ඒකට කාලේ නම් ඔබ වහන්සේ ගමන යන්න. මේ වෙලාවේ පින්වතුනි දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ට වඳින්න එන වෙලාව ඉස්සරහා හිටපු එක හාමුදුරුවෝ නමකගේ ශරීරයේ උන්වහන්සේගේ සිවුරු පොටක් වදින සිවුරු පොටක්. දැන් ඔබ ගාවින් කවුරු හරි එනකොට ඔබේ කොතනක හරි ඇඳුමේ වදි ඒක දැනෙනවද? නැහැ. නමුත් අර හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට වෛර කළා. උන්වහන්සේට ඊර්ෂ්‍යා කළා. මෙයාටත් ඉන්නම් අපිටත් වැඩිය පිරිසක් කියලා ඔන්න දැන් මේ හාමුදුරුවෝ මේ දැන් ඕකට කියන්න පින්වතුනි මොකද මේ දැන් ඒක විස්තර කරන්න වෙලා නැහැ. අස්ථාන කෝපය. මේ කිසිම හේතුවක් නැතුව තරහ වුණා කාත් එක්කද? සාරිපුත්ත මහරහතන් වහන්සේට. එතකොට ඒ ගිහි සමාජෙත් එහෙමයි. පැවිදි සමාජෙත් එහෙමයි. ඉතින් කලබල වෙන්න දෙයක් නෑ. ඉතින් මේ වහලා කොහොම හරි දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ට වන්දනා කරලා උන්වහන්සේ වැඩියා තමන්ගේ පිරිසත් එක්ක. ඒ නැගිටලා වඩිනකොට අර හාමුදුරුවෝ නැගිට්ටා. කවුද? අර තරහ ගත්ත ඊර්ෂ්‍යා කරපු හාමුදුරුවෝ නැගිට්ටා. නැගිටලා බුදුහාමුදුරුවෝ ගාවට ගියා. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි අර ධර්මසේනාධිපති කියන බලන්න අග්‍ර ශ්‍රාවක කියන මහා ප්‍රඥාවන්තයි කියන කෙනා
මගේ කනට පැලෙන්න තරම් පාරක් ගැහුවා. දැන් මොකද උනේ? සිවුරු කොන වැදිච්ච එක. දැන් කොච්චර දේවල් කියනවා. මගෙන් සමාව ගන්නවත් නැතුව දැන් මෙතනින් නැගිටලා ගියා. දැන් බරපතල චෝදනාව. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? දැන් උන්වහන්සේ දන්නේ නැද්ද වෙච්ච සිද්ධිය? ඈ? දන්නවා. උන්වහන්සේ දන්නවා වෙච්ච සිද්ධිය. හැබැයි උන්වහන්සේ කලබල වුණේ නැහැ. අනේ උන්වහන්සේ යනවා යන්න මම දැක්ක වෙච්ච සිද්ධිය කියලා කිව්වනම් ඒක එතනින් ඉවරනේ. නමුත් එහෙම කළේ නැහැ. උන්වහන්සේ නුවණින් දකිනවා. දැන් මම සාරිපුත්තව මෙතෙන්ට ගෙනපුවාම එයා සිංහනාදයක් කරනවා. ඒකට හොඳම වෙලාව. ඒ නිසා චෝදනාව බුදුහාමුදුරුවෝ බාරගත්තා. බුදුහාමුදුරුවෝ බාරගත්තා. හරි. ඇයි? කරුණු දෙකක් කියනවා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිංහනාදය කරන එක එකක්. ඊළඟට ඒ චෝදනාව බාරගත්තෙම නැත්තම් දැන් අර හාමුදුරුවෝ ඊට පස්සේ චෝදනා කරනවා මොකද්ද? පුංචි අපි කියන ඒවා තමයි ගණන් ගන්න නැත්තේ ලොකු අය කියන ඒවා විතරයි ගණන් ගන්න. එහෙම පස්සේ කියනව නේද? අපිත් එහෙමනේ. බුදුහාමුදුරුවෝ බාරගත්ත චෝදනාව. එතන හිටපු හාමුදුරුවෝ නමකට කිව්වා මොකද? ගිහිල්ලා සාරිපුත්තට ආපහු එන්න කියලා. ඔය අතරතුරේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ දෙන්න මේ කාරණාව දැනගෙන ජේතවනාරාමේ අනික් කාමරවල තව හාමුදුරුවෝ ඔක්කොම වැඩලා හිටියේ නෑනේ. කාමරවල තට්ටු කරලා ගිහිල්ලා කිව්වා ඉක්මනින් ධම්සභා මණ්ඩපයට එන්න අද සාරිපුත්ත හාමුදුරුවෝ සිංහනාදයක් කරනවා ඒක අහන්න ඉන්න. ඒ දැන් පිළිලා හාමුදුරුවෝ සාරිපුත්ත මහ රහතන් වහන්සේට ගියා. වැඩියට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා සාරිපුත්ත මේ ඔබ මේ යන ගමන් මේ හාමුදුරුවන්ට හොඳටම රිදෙන්න පහරක් ගාලා ගියා කියන්නේ ඇත්තද? මොකද කියන්නේ? අනේ බුදුහාමුදුරුවනේ මේ ආදය කියන්නේ බොරු මං එහෙම එකක් කරේ නැහැ කිව්වලු. මේවා පින්වතුනි අපි තෝරගන්න ඕන උත්තම චරිත. එකයි වැදගත්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ට කියනවා මොකක්ද? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔය කතාව කායගත සතිය නැති කෙනෙකුට ගැළපෙනවා මට නෙමෙයි. බණහන්නේ බව් පැලැස්සෙන්නේ කායගත සතිය දන්නවනේ. ඒ කියන්නේ මොකක්ද? කාය අනුව සිහියෙන් මෙනෙහි කිරීම. මොකක්ද? කායෙහි ස්වභාවය. ඒ කොහොම ඉඳලා දැන් මේ බණ අහන අයටත් ඉන්න තැනක ඉඳලා භාවනා කරන්න පුළුවන් මේ කියන කාරණාවත් එක්කලයි. නමාගෙන හිටපු කකුල රිදෙනවා. දිගෑරපු එක දැන් වකුටු කරන්න ඕන. ඉඳගෙන හිටියා අමාරුයි දැන් නැගිටින්න ඕන. තේරෙනවනේ? දැන් මොකද්ද මේ කායගත සතිය? සාරිපුත්ත හාමුදුරුවෝ එහෙම කියලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම මේ භික්ෂු සංඝයා මේ සමාජය තුළ මම ජීවත් වෙන්නේ බුදුහාමුදුරුවෝ. හරිම ලස්සන කාරණා ටිකක් කියන්නේ පින්වතුනි මොකද්ද? මේ බලන්නකො ඉවසීම කියන්නේ කොච්චරද කියලා. කරුණ ගිය 4යි. මම ස්වාමීනි ජීවත් වෙන්නේ මේ සමාජය තුළ හරියට මහ පොළොව වගේ
මොන් තේරුම් ගන්න. ගෙවල් වල ඉන්න අය හරි ප්‍රශ්නනේ. හරි ගැටලුනේ. ඔය තේරුම් ගන්නකො දැන්. ඔන්න ඉවසීම මොකක් වගේ ඉවසන්න ඕන? මහ පොළොව වගේ. ඇයි? මහ පොළොවට අපිතරම් කරදර කරන අය තව ඉන්නවද? ඈ? වෙනම සූත්‍රات ඒවට තියෙනවා. ඒව කියන්නේ නැහැ. අපේ අසූචි මුත්‍රා කැහි සේම සොට්ටු ලේ සරව ඔක්කොම කොහටද දාන්නේ? කොහටද? මහ පොළොවට. කොයි වෙලාවක හරි කිව්වද මේ දානවා නම් හොඳ දේවල් දානවා නරක දේවල් නම් දාන්න ඉන්න එපා කිව්වද? ඔක්කොම ඉවසුවේ නැද්ද? බණ තේරෙන්න ඕනද? අපේ ජීවිතේට කොච්චරනම් කුණු කන්දල් එනවද? මොනතරම් අවලාද අපහාස නින්දා කොච්චර එනවද? කලබල වෙන්න එපා. කලබල වෙලා බෑ. ඒවා නුවණින් විමසන්න ඕන සහ ඉවසන්න. දැන් අපිට තියෙනවනේ නේද ඉවසීමේ මොකක්ද? හදාගෙන තියෙනවනේ මොකක්ද හදන්නේ තියෙන්නේ? ඉවසීමේ සීමාවක් තියෙනවා. කීයද? 1යි 2යි 3යි. දැන් ඊට පස්සේ රතු ඉර පැනලා. එහෙම නෙමෙයි බුදුහාමුදුරු දැන් මේ බණ මොකද්ද? ධර්මයේ මොකද්ද? ඉවසලා බැරිම තැන තමයි ඉවසන්නේ. ඇයි නැත්තම් ඉතින්දි තමයි සේරම ඉවරයි. තවත් කතන්දර නම් තියෙනවා මේ ඒව කියන්නේ ඈ ඒක තෝරගන්නකො. ඒ සමහර ඒවා වැඩි වෙන්නේ අන්තිමට කොයි ටික අරගත්තාම අන්තිමට ගත්තාම එතකොට එතකන් ගත්තු ඒවා මං කියන්නේ සමහර ඒවා ගැන දැන් මතක තියාගන්න. එතකොට ඉවසන්න ඕන මොකක් වගේද? මහා පොළොව. මේකට කොච්චර වද දුන්නද කියන්නකො. පහුගිය අවුරුදු පහුගිය අවුරුදු 30ක් විතර මහ පොළොවට කොච්චර වද දුන්නද? මේ කොච්චර පිපිරෙව්වද කොච්චර හැරුවදනේ. තරහ වුණාද පොළොව? තරහ වුණාද? නෑ. එතකොට ඔය සමහර කොල්ල කෙල්ල එහෙම ගෝල ගහලා එහෙම අරවා මේවා නේ පොළොව ඉඹින්නේ 50 කීයක් ගහපුවම ඉඹිනවනේ පොළොව. එතකොට අපේ රාජනායක පොළොව ඉඹන්නේ මතකද? හරි. එතකොට නේ පොළොව නිකන් පෙන්වද හොල්ලලා හරි දැන් නම් ටිකක් ආඩම්බරයි මුම්මාව ඉඹන්නේ කියලා. පෙන්වද හොල්ලලා? නෑ. ඒ කියන්නේ මොකද්ද? මොන නරකක් වුණත් මොන හොඳක් වුණත් පොළොව සමසේ හිටියා. උපේක්ෂා සහගතයි. තේරුණා? ඒ නිසා අපේ ඉවසීම තියෙන්නේ කොහොමද? මහා පොළොව වගේ අමාරුයි. බෞද්ධලසෙන්ද කියන්නේ දැන් මේවට සම්බන්ධ වෙන මේවා අහන මේවා දන්න අය දන්නවා කොහොමද ඒක එහෙම වෙන්න ඕන කියලා. දෙක ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම මේ සමාජය තුළ ජීවත් වෙන්නේ හරියට ජලය වගේ. මොකක් වගේද? ජලය වගේ. ඇයි? අපේ දේරම කැතකුණු හොදන්නේ කවුද? ඈ? ජලය. සේරම කැතකුණු දාන්නේ ජලයට. ජලය කෑ ගහලා කිව්වද? මේ මගේ මොකුත් අහන්න නැතුව මේකට දානවා නම් හොඳ ඒවා දානවා එන්න එපා. ඔය නරක ඒවා එහෙම හොදන්න කියලා කිව්වද?
නෑනේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කවුරු වගේද? ජලය වගේ. දැන් අපේ ජීවිතේ කොහොමද ගොඩනගන්නේ? ජලය වගේ. ජලය වගේ කියන්නේ සමහර මිනිසුන්ටත් කියනවා මේ මිනිහම ඇල්ලතුරු කියන. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි මේ කියන්නේ. මොකද කියන්නේ? ජලය වගේ. ජලය ඕන කැටකුණා ඉවසුවද නැද්ද? ඉවසුවා. හැම වෙලේම පිරිසිදු කළේ නැද්ද? පිරිසිදු කළා. මහා සාගරේ බලන්න. අපේ මෙහි තියෙන සේරම ගංගාවල තියෙන ඔක්කොම කුණු ගසක් ටික කොහාටද ගලන්නේ? මහා මුහුදට. තරහ වුණාද? මේ ඔය ගඟෙන් එන්න එපා, කැලණි ගඟෙන් එන්න එපා, මහවැලි ගඟෙන් එන්න එපා, වලව ගඟෙන් එන්න එපා කල් කිව්වද? ඒනේම හොඳ නැහැ කිව්වද? නෑ, අපූර්වට දරාගත්තා. ඒ දරා ගන්න හැම වෙලාවෙම කරපු දේකුත් තියෙනවා. ඒක හරි ලස්සනයි. අපේ බණ පොතේ තියෙනවා මේ සමුද්‍රය පිළිබඳව දේශනා කරපු සූත්‍රයක්. ඒ සූත්‍ර දේශනාව ඇතුලේ පැහැදිලි කරනවා සාගරයේ තියෙන කාරණා කීපයක්. දැන් සාගරේ මොකද කරන්නේ? කුණු කන්දක් එදි වෙරළට නරකේව එහෙ තියාගන්නේ නෑ. ඒක දැන් අපි මොකද කරන්නේ? බලන්න මේ උගන්නන දේ. මේක තේරුම් ගන්න ඕන. මොකද්ද තේරුම් ගන්න? කොච්චර නරක නපුරු දේවල් ආවත් කමක් නැහැ. මං ඒවා අයින් කරලා දානවා. හොඳ දේ විතරක් තියාගන්න. එතකොට මහා මුහුද මැද්ද තියෙන්නේ මොනවද? මොකන්දද? ඔගින් බලන්න තියනවද කියලා? නෑ. මොනවද? නවරත්න තියෙන්නේ. නවරත්න තියෙන්නේ මුහුන් මැද. තේරුණාද? ඒක තියෙන්නේ ගැඹුරේ. ඔයා අපි මුහුද ගාවට ගිහිල්ලා මොනවද කරන්නේ? ඔය හිප්පි කටු ඇහිලා හිටිනවා. ධර්මයට කරන්නේත් ඒක. මේකෙත් වටේ දුවනවා මිස ගැඹුර ගන්නෙ ඒ පැත්ත ඇති. එතකොට ජලය වගේ. කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ. බලන්න ඉවසීම. ඊළඟට උන්වහන්සේ කියනවා ස්වාමීනි මම මේ සමාජය තුළ ජීවත් වෙනකොට ජීවත් වෙන්නේ හරියට ගින්දර වගේ. හැබැයි ඒක නම් ටිකක් සැර වැඩිද මම. ගින්දර වගේ. ඒ කියන්නේ ගින්දර මොකද කරන්නේ? හවු වෙන ඕනම දෙයක් පුච්චනවා දානවා. ඒ හොඳ වෙන්නත් බණ පොතක් වෙන්න පුළුවන්, වෙන එකක් වෙන්න පුළුවන්. ගින්දර ඒව දන්නේ නෑ. ඔක්කොම පුච්චලා දානවා. හොඳ මිනිහක් පිච්චෙනවා, නරක මිනිහක් පිච්චෙනවා. ගිනි ගත්තොත් ඒ කියන්නේ ගින්දර ඒව දන්නේ තේරුණා. එතකොට මොකද්ද දැන් මේ කියන්නේ? ස්වාමීනි මට මාව වර්ණනා කළත්, මට කවුරු හොඳ කිව්වත්, මට කොච්චර ප්‍රත්‍ය දුන්නත්, මට නොදුන්න එක්කෙනා එකයි, දුන්න එක්කෙනා එකයි. මං කරන්නේ ඒවා තේරම අත්හැරලා දානවා කියන පුච්චලා මං ඒව හිතේ තියාගන්නේ නෑ. මට අදාළ ඒ කියන්නේ පින්වතුනි ಗುಣ නෙමෙයි මතක තියාගන්න. ඒ ಗುಣ පුච්චලා දාන්නේ මේ තේර මොනවද? අගුණ. නරක නපුරු පෞකාර දේවල්. ඒවා පුරුස්සලා දාන. කොච්චර හොඳයිද කියලා මේවා. දැන් එතකොට ඔබත් ඔබේ ජීවිතේ කොච්චර කැලිකසල තියෙනවද? දැන් ඇතිනේ ගොඩ ගහගත්ත. දැන් තාම තියෙනවද? දැන්වත් පුච්චනවලා. අයින් කරලා දානවලා. එහෙම කිව්වහම ගෙටගෙන දියයි ඉන්නන්නේ නෑ. ඒකයි වැඩි. එහෙම කරන්නේ මම මේ කියන්නේ මොනවද? අගුණ අදහම. අගුණ අදහම මිසක් ගුණ දහම නෙමෙයි. ඊතර තියෙන බඩු මුට්ටු නෙවෙයි. නැත්තම් නෙට් එකේ බණ කිව්වා ආම්දුරු මේව පුච්චන්නේ කො කියලා ගිනි තියයි.
මං අහුවෙන්නේ නැහැ නෙත් එක අහුවේ. ඒක තමයි ඇත්ත. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. ඒ නිසා මොකද කිව්වේ? ගින්දර වගේ. මොනවද පුරුසර දැම්මේ? අගුණ අදහම්. ඒ කියන්නේ හොඳ දැන් අපි පින්වතුනි වැඩිපුර කැමති මොනවද? මොනවද කැමති? හොඳ අහන්නනේ. නරක අහන්න කැමතිද? නෑ කැමති නෑ. ඒ වුණාට මේ ලෝකේ අපිට වැඩිපුර වෙන්නේ මොනවද? හොඳද නරකද? නරක දෙන්නේ. නේද? දැන් ඔබට උනත් ඇති දැන් බණ කියන මට උනත් එහෙම තමයි. ආමුදුනමක් හැටියට. මේ මූණට හරි හොඳයි අපේ ආමුදු හරි අපෝයි ලස්සනට බණ ටික කිව්වා ඔබ වහන්සේ මෙහෙමයි. අප්පා ඊට පස්සේ නැති වෙන්න බනිනවා. මේමයි කියලා අහගෙන ඉන්න ඔබටත් එහෙමයි අපේ නිවේදක මහත්තුරුත් එහෙමයි. ඒ ඇත් මේවා කරනකම් හොඳා. ඊට පස්සේ ඉතින් දැන් ගහන්න වෙන්නේ. ඒක තමයි ඇත්ත. ඕක කොහොම නෙවෙයි කියන්නේ. ඒක ඔක අර ඉතින් ඒ ඇවිල්ලා කරන්න බෑ. එන්නෙත් බෑ. ඔක ලස්සන කතාවක් ගමේ. මොකද ගම් දැන් කියනවා. බල්ලා පිටු කන්නේත් නෑ. කන ගොනාට මං ඉතින් වන්න මේ බණ අහගෙන ඉන්න කාටවත් බල්ලා කිව්වෙත් නෑ ගොනා කිව්වෙත් නෑ. ඒක හරි අය හරි විදිහට මේ එකතු කරගන්න එකයි ඉතින්. ඒක ඉතින් මට අදාළ නෑ. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොකද කිව්වේ? මම ස්වාමීනි මේ සමාජය තුළ ජීවත් වෙන්නේ ගින්දර වගේ. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියන ස්වාමීනි මම මේ සමාජය තුළ ජීවත් වෙන්නේ හරියට සුළඟ වගේ. සුළඟ වගේ. ඇයි? සුළඟෙන් මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? වෙලා නැහැ මේක මට පැය 3ක් විතර දුන්නා නම් තමයි මේක හරියටම කියලා දී ගන්න පුළුවන්කම දෙන්නේ නැහැ නේ. හොරන්න දෙන්න. සුළඟ වගේ කිව්වේ මොකද්ද? අර ටිල්නාටියක්ද නෑ. ඒක නෙමෙයි. මොකද්ද? සුළඟ වගේ. සුළඟ මොකද කරන්නේ? හොඳ දේ තරයි යනවා. නරක දේ අරයි යනවා. මොකෙන්ද ගෙනියන්නේ? සුළඟින්. ඒක පැහැදිලි කරන්න පුළුවන් නේ. දැන් ඔබ ගාව හොඳක් තියෙනවා. ඒක සුවඳක් තියෙනවා ඉතින්. දැන් පවුඩර් ගාලා අරවම කරපුවාම සුවඳ තියෙනවනේ. නේද? ඊට පස්සේ නිකන් ඉතින් ඔය වාතය එහෙම වුණාම තවත් ඒවා තියෙනව නේද? එතකොටත් සුවඳයිද? නෑ දෙකම ආරයි යන. දෙකම ආරයි යන කවුද? අපිට කොහොමද දැනෙන්නේ ඒක? දැන් ඔබට දැන් හිතන්න මේ එහා පැත්තේ කොහේ හරි ඔන්න දැන් හඳ කූරුපත්තු කරලා තියෙනවා. මේ මෙතන නෙමෙයි. අපූර්ව සුවඳක්. ඒ කොහෙද තියෙන්නේ හඳ කූරු? අර දැනෙන ඈත. දැන් එතකොට ඒ වුණාට අපේ නහයට ආවනේ කවුද ගෙනාවේ? සුළඟ. කවුරුවත් නෙමෙයි ඔන්න මතක තියාගන්න මේ ගඳ සුවඳ දෙකම ගේන එක්කෙනා කවුද? සුළඟ. වෙන කවුරුත් නෙමෙයි. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා කියනවා මොකද්ද? ස්වාමීනි මට හොඳක් ආවත් මට නරකක් ආවත් මං මේ දෙකම සමසිතින් බාර ගන්නවා. ඔන්න මේක තමයි පිටුමතලි තාම ගැඹුරු වචනේ. මොකද්ද? සම සිතින් බාර ගන්නවා. අපේ ජීවිතයේ අමාරුම දේ මොකද්ද? සමසිතින් බාර ගන්න බැරි එක. මෙන්න බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ අපිට කියලා දීපු දේ. දැන් උන්වහන්සේට ඒක දරා ගන්න පුළුවන් ඇයි? ලෝකෝත්තර නිසා. අපිට දරා ගන්න බැරි ඇයි? ලෞකික නිසා. ඉතින් මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා දැන් තේරෙනවද? දැන් ගඳක් ආවොත් දැන් කවුරු හරි දෙද වෙලා එයා තුවාල වෙලා ඒ ළඟටවත් යන්න කැමති නෑ. හැබැයි ඊට ඉස්සෙල්ලා
ඉතින් නනුත් දැම්මනේ ශරීරෙට. ශරීරෙට මගේ අම්මේ දාපු නම් මගේ පාන, මගේ වාස්තුව, මගේ ඉතින් දැන් විකුණන එකයි තියෙන රාම් හදන. මේ දවස්වල දුන් සල්ලිත් නෑනේ. ඔය විකුණ ගත්තා නම් හොඳයි. ඒ නිසා මතක තියාගන්න. අපිට එහෙම දරා ගන්න බෑ. අපිට දරන්න බෑ. හැබැයි මේ හරහා අපි ඒකට පුරුදු වෙන්න ඕන. සමසිතින් දරා ගන්න ඕන. දැන් ඒක හදාගත්තොත් තමයි අපේ ලෝකෝත්තර ගමන සාර්ථක වෙන්නේ. දැන් හැදුවේ නැත්නම් එතෙන්ට අපිට යන්න මොන කාරණා හතරයි. දැන් මේ මොනවද කිව්වේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මහ පොළොව වගේ පඨවි ජලය වගේ ආපෝනි, ගින්දර වගේ තේජෝනි, සුලඟ වගේ වායෝ. කොච්චර අපුරුදාර මං කිව්වේ ඒකයි දෙපැත්තම මං ඔබට කියනවා කියලා. ඒක තේරුම් ගන්න. ඊළඟට දැන් මේ ඉවසීමනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල තිබිච්ච නිහතමානිකම. නිහතමානී. අපි නිහතමානීද? ඇයි නිහතමානී කියන්නේ? මානය නැත්තටම නැති කර. ඒ තමයි නිහතමානී. අපි අනතිමානී. ඒ කියන්නේ මානය අපි නැති කරපු අය නෙවෙයි අප්පා ටික ටික ඔහේ මොකකට හරි තියෙනවා පොට්ට. ඒතර අපි අනතිමානී. ඉතින් චරිත සහතික කියන ලියනවා නිහතමානී ගුණ කොහොම ඒවා ලියනවා. ඉතින් මරුණහමක් කියනවනේ. කමන්නේ මැරිලා ඔය ඕන එකක් කියලා. අපි කරන්නේම එහෙම වැඩ තමයි. ඒ නිසා එහෙම වෙන්න බෑ. අනතිමානී. කොහෙද අපිට හම්බ වෙන්නේ අනතිමානී? කරණීය මෙත්ත සූත්‍රය තුල. හම්බ වෙනවනේ නැද්ද? බලන්නේ මොකක්ද කියලා. අපි පිරික්කියවට ඕවදන්නේ නැහැ. ඒවා හිතන්න ඕන. තේරුමත් එක්ක දැනගන්න ඕන. එතකොට තමයි ඒකේ ಗುಣ ලැබෙන්නේ සහ අවබෝධය ලැබෙන්නේ. ඔන්න බලන්න නිහතමානීකම. ඒ නිහතමානී කියන රහතන් වහන්සේලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ තුමෙක්නේ. මහන්සියගේ නිහතමානීකම කියනවා. ස්වාමීනි මම මේ සමාජය තුළ ජීවත් වෙන්නේ හරියට සැඩොල් කොල්ලෙක් වගේ. ඉන්දියාවේ හිටපු පහත්ම එක්කෙනා කවුද? සැඩොලා. මොකක්ද එයාට අයිති උනේ? අසුචි මල මුත්‍ර කද බැඳගෙන ආරයි. මොකද වෙන්නේ? එහෙම ආරයි යනකොට පාරේ වෙන ශ්‍රේෂ්ඨයෙක් ආවොත් එහෙම කානුවට බහිනවා. මුමුණ දෙන්නේ. එතකොට මොකද කරන්නේ? අර ආපු අය එක්ක කෙල ගහනවා, එක්ක මුත්‍රා කරනවා. ඒ තොඩු පුස්සනවද? නෑ. ස්වාමීන් වහන්සේ කවුරුවත් දන්නේ නැහැ මං සාරිපුත්ත හාමුදුරුවෝ කියලා ඔය පිරිසට අතරට ගියා. සමහර හාමුදුරුවෝ ඉතින් මට තොකුත් අනිනවා. සමහර අය මගේ කොනිත් තනවා. සමහර අය ඉතින් මගේ හැප්පිලක් තනවා. ඒ වුණාට ස්වාමීනි මං ඒවට කලබල වෙන්නේ බලන්න මෙහෙම නිහතමානීකමක් උතුමන් දැන් අපිට නියපොත්තක් වැදුණු බලාගත් හැටි වැඩි. සිල් සමාදන් වෙලා නම් තමයි ඉන්නේ නිකන් කකුල පෑගියන් බලන්න. නෑ ඒවා කියන්න ඕනේ නැත්නම් හරිනේ. ඒ කෙලින්ම අහන ඇස් පුට්ට වෙලා. ඕ මගේ අම්මේ මෛත්‍රී භාවනාව කරලා නැගිට විතරයි. ඉතින් වැඩක් තියෙනවා.
මේ උත්තම චරිත තමයි අපේ ජීවිත වලට පින්වතුනි ගලප ගන්න. බලන්න කලබල වුණේ නැහැ. ඊළඟට උන්වහන්සේ කියනවා ස්වාමීනි මම මේ සමාජය තුල හරියට ජීවත් වෙන්නේ පාපිස්නක් වගේ. පාපිස්ස කියන්නේ මොකක්ද? ඕන කෙනෙක් කකුල පිහින එක නේ ලොක්කක් පිහිනවා පොඩ්ඩක් පිහිනවා ගැටලුවක් නෑ ඕන කෙනෙක් ඒක ಜಾති කුල වේද ආගම් තියනවද පාපිස්සට නෑ ඕක තවත් හැබැයි තැනක බණ පොතේ කියනවා මේ අත්පිස්නාවක් වගේ ඒ කියන්නේ අත පිහින එකෙන් මොකද කරන්නේ ඒක පිහලා ඔළුවේ තියන් ඉන්නවද කරඬුව වගේ නෑ මොකද කරන්නේ අත පිස්සා දැම්මා දැන් නම් ඉතින් ඒ වගේ වල නැද්ද මන් දන්න කොළ කෑනිනේ දැන් තියෙන්නේ නේද සෝවියට් දේශෙ මොකක්ද කියලා ඒක ඒවන තියෙන්නේ දේවයන් පිහ ඉන්නවා අත්පිස්නා නැහැ තසාරිපුත්ත හාමුදුරුවෝ කියන මං ඒ වගේ ඇයි ස්වාමීනි බුදුහාමුදුරනේ මගෙන් කොච්චර වැඩ අරගත්තත් මගෙන් කොච්චර බණ ඇහුවත් මා වර්ණනා කළත් නැතත් මම ඒව ගණන් ගන්නෙ මට වැඩ නෑ ඇයි අත්පිස්නාව තියෙන්නේ අත පිහින්න විතරයි එතකොට ඒක පැත්තකින් කොච්චර අපෝද කියලා වෙලාව නෑ අප්පා දැන් කරන්න දෙයක් නෑ දැන් තව ටිකක් දෙන එකත් ඉක්මනින් කියනවා ඊළඟට කියනවා ස්වාමීනි හරියට මම මේ සමාජය තුල ජීවත් වෙන්නේ කවුරු වගේද අන් සිඳුණු පිංගොනෙක් වගේ කොහොමද වැඩි අන් සිඳුණු පිංගොනෙක් ඒ පිංගොන අහලා තියෙනවද නැද්ද කවුද දැන් නම් ඉතින් පිංගොන්නු නැහැ ඒ කට්ටිය වෙන වෙන තැන් වල ඉන්නේ මේ දැන් පිංගොන්නු නැහැ ඉස්සර හිටියා මොකද්ද කවුද ගෙදර හදන හරකා අපේ ගවයා වැඩ අරගෙන ඊට පස්සේ අපි මස් කඩේට තල්ලු කළේ නෑ ඊට පස්සේ මොකද කළේ එයා අතෑරියා වයසයින් හැබැයි ඉතින් තකතිරු වැඩකුත් අපේ උන් කළා මොකද්ද රත් කරපු යකඩකින් තිබ්බ හන මොකක් කියලාද පින් කියලා දැන් පිනට ඉන්නේ ඉතින් එතකොට කවුරුවක්වත් එයාව මරන්නේ නෑ හැබැයි දැන් බෑ ඒක දැන් පින් කියලා ගැහුවට වැඩක් නෑ සමහර අය ඒකට ඉස්සරහින් තව අකුරක් ගහ ගන්නවා ආය රත් කරලා ගහලා ඌ අරයි යනවා මස් කන්නට යනවා සා එතකොට හරි එතකොට කවුද සාපින්ගේ හරගන්නේ අවුලක් නෑ අරයි යනවා එහෙම කරන්නේ දැන් ඉස්සර එහෙම අපි කළේ නෑ අපි එහෙම මසට වික්කේ නෑ වැඩගත්තු කෙනාටත් අපි සැලකුවා අන්තිමට මරුණමත් හාමුදුරු නමක් වඩම්බල පාංශ කෝලේ දුන්නා ගවය වෙනුවෙන්. එහෙම රටක් මේ දැන් මේ වෙලා තියෙන්නේ ඒවා ඒ නැති වුණේ ඒවා. ඒව නැති වුණේ. දැන් සමහර මන් දන්නේ මේ අත කොහොමද කියලා බනහන අය. සමහර අය සිල් සමාදන් වෙලා යනකොටත් ඉතින් කිලෝ එකක් විතර අරයි යන්නේ. කරුණා මෛත්‍රිය පුරුදු වෙලා අර ටිකත් අරගෙන යනවා. ඇයි කුණුරහක් නැතුව ගිලින්නේ හාමුදුරුවනේ. මොකද කරන්නේ? දැන්වත් තේරුම් ගත්තා. එතකොට කවුරු වගේද? අන් දෙක සිඳුනට පස්සේ ගොනා වැඩක්. එයාට ආය අනින්ද අරවමිනව කරන්න මොකෝවත් බෑ. එතකොට දැන් මේ කියන්නේ මොකද්ද සාරිපුත්ත මහ රහතන් වහන්සේ? ස්වාමීනි බාලක මානෙ නෑ අපේ මිනිස්සු ගාව මොකද කරන්නේ දැන් මේ කියන්නේ විශ්‍රාම එහෙම ගිහිල්ලා ආවට පස්සේ ඒ අය කවුරු වගේද අර මං කිව්වේ දැන් ආයෙ මම නම කියන්නේ ඒ වගේ ඉන්න බෑ මහ ලොකුට උද්දච්චකම් පෙන්නන්න නැතුව නේද ගෙවල් වල ළමයින්ට ආරෝමයේ කරන්නේ නැතුව ඉන්න බෑ කවුරු වගේද මේ අර කිව්වෙත් කෙනා වගේ ඉන්න බෑ මට බැලුම් ගහන්නේ ආම්දුරේ එහෙම කිව්වද අපිට 55 එහා කට්ටියට එහෙම ඉන්න ඕනේ. එතකොට තමයි ගෞරව සත්කාර සම්මාන ලැබෙන්නේ.
ඊළඟට පින්නතුනි බුදුහාමුදුරේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තව කරුණු දෙකක් කියනවා. මොකද්ද? එකක් කියනවා ස්වාමීනි මම මේ ශරීරය ඔය හප්පන්න තරම් එහෙම කෙනෙක් නෙවෙයි. මම ඒක දකින්නේ හරියට මොකක් වගේද? ලස්සනට ඇඳ පැළඳගත්ත කුමාරිකාවක් සුවඳ පැනින් නාලා එළියට එනකොට ගැරඩි කුණක් දානවා ඇඟට. කොහොමද? සතුටු වෙන්නේ මල් මාලයක් දැම්මා කියලා. නෑ මගේ අම්මේ සතියක් විතර මැරෙයි ඒකට කෑ ගහලා. එපා කියලා. ඇයි ගැරඩි කුණ දැකලා තියෙනවනේ? පැත්තේ ඉන්න බෑනේ. ගැරඩි කුණ. ඒක ඇඟට දාපුවාම ස්වාමීනි ආන් එහෙම මම මේ ශරීරය දකින්නේ නිසා මම මේ ශරීරේ එහෙම ලොකුට හිතනගෙන නෙවෙයි මොනවා වර්ධනය වෙලා තිබුණත් මම ඒවා ගණන් ගන්නෙ නෑ අදාළ නෑ. අපිත් එහෙම වෙන්න ඕන. පොඩ්ඩක් මේ ලස්සන වෙලා ඇඩ වැඩ වෙලා අරෝමේ වෙලා පාට ගාලා තින්ත ගාලා අරෝමේ කරලා ආවට වැඩක් නෑ පුතෝ. තත්ත්වේ ඒකයි ගැරඩි කුණ තමයි. ඊළඟට අන්තිම කාරණේ සරියුත් හාමුදුරුවෝ කියන ස්වාමීනි මම මේ ශරීරය සලකන්නේ හරියට සිදුරු නවයක් තියෙන හැලියක දාපු කුණු මස් ඔළුවේ තියාගෙන එන මිනිස්සෙක්. සිදුරු නවයක් තියෙන හැලියක කුණු මස් දාපුවම කොහාටද පෙරෙන්නේ? ඔළුවේ තියෙන්නේ. දැන් මොකද කියන්නේ? පිළියාල් බෑද? කොහාටද වෙරෙන්නේ ඉස්සෙල්ලා? ඇයි නලලටනේ? නලලේ නහයි කුණුවා. දැන් තේරෙනවද? ඒක මේ ශරීරය මොකද්ද? මොනවද අර සිදුරු නමේ? ඇයි සතිපට්ඨාන ඉගෙන ගත්තනේ? මේ නවදොර කීයද නවදොර කියන මොනවද? S2යි කන් 2යි 4යි නාස්පුඩු 2යි 6යි කටයි 7යි පහලින් 2යි. එතකොට 9යි. ඔය එන්නේ රත්තරන්ද? රිදීද? ඒ වෙද්දි ටික වෙලාවක සමහර තැන්වල බලන්න ඕන. නහය මීවද කඩනවා වගේ සමහර එවුන් ඇඟිල්ල දාලා. ওই කාලේ ගිහලා එහෙමයි. දැන් ඉතින් ඔය රත්තරන් එන්නේ බෑ. දැන් ඊට පස්සේ හැඳි දාලා හාරන්නේ මොකද්ද? කන. යයි. දැන් තේරුම් ගන්න මේ එකකවත් පින්වතුනි ගත හැකි සාරයක් නැති බව තේරුම් අරගන්න ඕන. ඔන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ කරපු සිංහ නාදය වෙලාව ඉවරයි. ඒ නිසා ඔය ටික අනුශාසනාව දී කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඔබ හැමදෙනා මේ උතුම් වූ වටින ධර්මයක් ශ්‍රවණය කළා. දැන් මේ උතුම් වූ ධර්මය සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරගෙන යනකොට මොකද උනේ දන්නවද? එතන හිටපු රහතන් වහන්සේලා ධර්ම සංවේගය පළ කළා. පුතග්ජන හාමුදුරුවෝ අඬන්න පටන් ගත්ත. ඇඳීම නවත්ත ගන්න බැරි වුණා. ඒ තරම් දුකක් හිතට දැනුණා. අර චෝදනා කරපු හාමුදුරුවෝ දැන් දාඩිය දාලා වෙවුලලා අඬලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා වැටුණා. අනේ ස්වාමීනි මං වැරද්දක් කළේ. සාරිපුත්ත හාමුදුරුවෝ මට එහෙම කළේ නෑ. මට මේවා දරා බලාගෙන ඉන්න බැරි වුණා. ඒකයි මං එහෙම කළේ. නැත්තම් සාරිපුත්ත හාමුදුරුවෝ මොකද කළේ නෑ. බුදුහාමුදුරුවනේ මට සමාව වෙන්න. බුදුහාමුදුරුවෝ කියනවා නෑ මගෙන් නෙමෙයි සමාව ගන්න ඕන. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟට වැටිලා සමාව ඉල්ලුවා. බුදුහාමුදුරුවෝ කියනවා සාරිපුත්ත මේ මෝඝ පුරුෂයා ඔන්න බණ පොතේ තියෙන ගැඹුරු වචනය බණින්න තියෙන හොඳම වචනය මොකද? හිස් මිනිහට සමාව දෙන්න. මොකක්ද ඒ කිව්වේ?
බුදුහාමුදුරනේ මම සමාව දෙන්න. හැබැයි මේ හාමුදුරන්ට කියන්න මගෙන් වැරද්දක් වුණා නම් මට සමාව දෙන්න කියලා. කොහොමද? එහෙම උත්තම චරිත කොහෙද තියෙන්නේ? ඒ අපේ ජීවිතවල ගොඩනගා ගන්න ඕනේ ඊ තරම් ශ්‍රේෂ්ඨ චරිතේ. බලන්න වැරදි නොකර සමාව ඉල්ලනවා. ඒ නිසා ඒ උතුම් චරිතය ඔබේ ජීවිතවලට පුළුවන් තරමකින් ගලපගෙන කටයුතු කරන්න මහන්සි වෙන්න. පඨවි සමෝනෝ විරුද්ධති. එතකොට මේ මහ පොළොවේ කම්පා නොවන ඇත්තු කවුද? ඉන්ද කීලූපම තාදි සුද්ධතු ඉන්ද්‍ර කීලයක් වගේ ඉන්න ඇත්තු කවුද? මතක තියාගන්නේ තමයි සංසාරාන භවන්ති තාදිනෝ සසර අවසන් කරපු උත්තමයෝ කවුද? රහතන් වහන්සේලා. මේකේ ගැඹුරු විස්තර තියෙනවා. නමුත් එහා යන්න උත්සාහ කරන්නේ මම හිතනවා මේ හරහා යමක් ඔබ දැනගන්න ඇති කියලා සිද්ධ කරගත්ත උතුම් වූ ධර්මානුශාසනාව තුළ සිදු කරගත් පුණ්‍ය ධර්ම කරන කොටගෙන හැම දෙයකටම සසර දුක් නිමා කොට ලබන අමාමහ නිවනට මේ පුණ්‍ය ධර්ම පාරමී වේවා කියලා සාරා කියලා ප්‍රාර්ථනා